හරි ළමයි අපි පළවෙනි ගාන සාකච්ඡා කරමු. ඉස්සෙල්ලා කියවගමු බලන්න පළවෙනි ගාන. ක්ෂේත්‍රඵලය වර්ග සෙන්ටිමීටර් 10ක් වන පැතලි තහඩුවක් හා ඊට විශාල තහඩුවකින් වෙන් කර ඇත්තේ 1 මිලිමීටර් ඝනකම සහිත ග්ලිසරින් ස්තරයකිනි. ඉතින් අපි ඔකට පොඩි රූපයක් ඇඳගෙන ඊටු ටික පුරවා ගමු. එතකොට යාළුවා කියනවා ග්ලිසරින් ස්තරයක් තියෙනවා. ඒතර ඕනම් මම ගන්නම් මෙන්න මේක තමයි අපේ පොළව. ඒතර පොළව මත තියෙනලු ග්ලිසරින් තට්ටුවක්. කියන්නේ ග්ලිසරින් කියන්නේ දුෂ්‍රාවී ද්‍රවයක්. ඒතර යාළුවා කියනවා ඔය ග්ලිසරින් තට්ටුවේ ඝනකම මිලිමීටර් 1යි කියලා. ඊට පස්සේ කියනවා මේ ග්ලිසරින් තට්ටුව උඩ තියලා තියනවලු වර්ග සෙන්ටිමීටර් 10ක් පැතලි තහඩුවක්. ඔන්න ඉතින් මම තහඩුවේ චුට්ටක් ඇඳ ගන්නම්කෝ. ඔන්න තහඩුව. ඒතකොට ඒකේ වර්ගඵලය දීලා තියෙනවා. ඒකත් මම ලියා ගන්නම්. පෘෂ්ඨයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 10යි. ඊට පස්සේ කියනවා ග්ලිසරින් වල දුෂ්‍රාවිතා සංගුණකය. අපි ඊටා කියන එක දීලා තියෙනවා 2යි කියලා. ඒක 2යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ තහඩුවේ වේගය දීලා තියෙනවා. තහඩුව ඉස්සරහට යනවලු 10 ඍණ 2යි ms ඍණ 1 වේගයකින්. එතකොට එහෙම වේගෙන් යන්න නම් මෙයා මත අපි යොදන්න ඕන බලය තමයි අහන්නේ. ඒ බලය මම F කියලා ගන්නවා. හරි නේද? එතකොට දැන් අපි දන්නවා දුෂ්‍රාවිතා බලය හොයන සමීකරණ ඔය වගේ අවස්ථාවට අපි දාන්නේ F බෙදීම A සමානයි ඊටා වාරයක් ඩෙල්ටා V යට ඩෙල්ටා L නේ. ඩෙල්ටා L ද ඩෙල්ටා X ද මන්ද කොහොම හරි දිග ඩෙල්ටා L කියලා ගමුකෝ. දැන් මෙතන මේ F කියන්නේ දුෂ්‍රාවිතා බලය. මිසක් මේ අපි යොදන බලය නෙවෙයි. ඇත්තටම ওই වස්තුව මත ඇති වෙන දුෂ්‍රාවිතා බලය ඇති වෙන්නේ කොහොමද? තහඩුව චලනය වන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ග්ලිසරින් මගින් නැති කරනවා මෙයා මත දුෂ්‍රාවී ඝර්ෂණ බලයක්. දුෂ්‍රාවිතා බලයක් ඒක ඝර්ෂණ බලයක් කියලා අපි දන්නවා. ඒතර මම යන්නේ දැන් රතු පාටින් යන එක තමයි මේ දුෂ්‍රාවිතා බලය. හැබැයි මෙයා ඒකාකාර ප්‍රවේගින් යන්න නම් මේ දුෂ්‍රාවිතා බලයයි යොදන බලයයි සමාන වෙන්න ඕන. ඒතර අපි මේ සමීකරණයෙන් ලැබෙන්නේ මේ දුෂ්‍රාවිතා බලය ඒක යොදන බලයට සමානයි. එහෙනම් දුෂ්‍රාවිතා බලය මෙතනින් හෙව්වා කියන්නේ ඒකම තමයි යොදන බලය වෙන්නේ. එතකොට යොදන බලය කියන්නේ දුෂ්‍රාවිතා බලයම තමයි. එහෙනම් අපි දුෂ්‍රාවිතා බලය හොයමු. එතකොට යොදන බලය හෙව්වා කියන්නේ ඒකම තමයි. F බෙදීම වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 10යි ඒක වර්ග මීටර කරන්න ඕන. ඒකට 10 4න් වැඩි කරන්න ඕන. ඊටා 2යි ඩෙල්ටා V 10 ඍණ 2යිනේ වේගය. තේරුණාද? මෙතන ස්තරයේ වේගය 10 ඍණ 2යි යටම ස්තරයේ වේගය 0යිනේ. එතකොට ප්‍රවේග වෙනස කීයද ස්තරයේ දෙකලවර? 10 ඍණ 2 ඍණ 0 කියන්නේ 10 ඍණ 2ම තමයි. ඒතකොට ප්‍රවේගාන්තරය 10 ඍණ 2යි. ඩෙල්ටා L කියන්නේ මේ ස්තර දෙක අතර පරතරය කීයද? මිලිමීටර් 1යි. මිලිමීටර් 1 මීටර කරනවා කියන්නේ 10 ඍණ 3න් වැඩි කරනවා. එතකොට බලය එනවා 2 වැඩි කිරීම 10 ඍණ 2යි නිව්ටන් කියලා. හොඳයි ළමයි. ඕක තමයි
අපේ උත්තරය ලබා ගන්න විදිය. අපි දැන් හදන්න යන්නේ 7 වෙනි ගාන. දැක්ක ගමන් පේනවා පොයිසෙල් සමීකරණය දාලා හදන ගැටලුවක්. ඉස්සෙල්ලා අපි කියවගමු. රූපයේ පෙන්වා ඇති පරිදි දිග L වූ පටු නලය නියත පීඩන බඳුනකට සම්බන්ධ කොට ඇත්තේ. මේ නියත පීඩන බඳුන පළවෙනි වතාවට මට හිතෙන්නේ ඔයගලන්ට අහුවෙන්නේ. නියත පීඩන බඳුන තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒතරේ නියත පීඩන බඳුනේ ලක්ෂණය තමයි මෙතනින් කොච්චර ජලය භාජනයට වක් කරත් ඒ අමතරව තියෙන ජලය ටික දැන් මේ මට්ටමට වඩා ජලය වැඩි වෙන්න දෙන්නේ නැහැ. අර වැඩි වෙන ජලය ටික මෙන්න මේ නලය හරහා එළියට බහිනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම මේ නියත පීඩන හිසක මෙන්න මේ ද්‍රව මට්ටම නියතයි. ඉතින් මේ ද්‍රව මට්ටම නියතව තියෙන හින්දා මෙතන පීඩනයත් නියතයි. ඒක හින්දා මේ නලය හරහා තියෙන පීඩනාන්තරයත් නියතයි. අර නියත පීඩනයක් යොදන්න අවශ්‍ය වුණාම අපි මේ නියත පීඩන හිසක් නැත්නම් නියත පීඩන බඳුනක් භාවිත කරනවා. මොකද ඒකේ මේ ද්‍රව මට්ටම නියතව පවතින හින්දා ඒකේ පතුලේ පීඩනය නියත වෙනවා. ඊට පස්සේ දත්ත දීලා තියෙනවා මේ නලයේදී ගෙල් කියලා. ඊළඟට එයාලා කියනවා මෙන්න මේ කෙළවරින් ඇතුළු වන ජලය එහි විවෘත කෙළවරින් පිටතට යෑමට තප්පරයක් ගත වෙනවා. ඒ කියන්නේ මෙතනට එන ජලය මේ කෙළවරට එන්න හරියටම ගත වෙනවලු තප්පර එකක්. ඕක අපිට පස්සේ ඕන වෙනවා මේ ද්‍රවයේ වේගය හොයාගන්න. වේගය v කියලා අපි දාගමුකෝ. ඒ කියන්නේ නලය දිගේ ජලය ගලන වේගය v. ඊට පස්සේ කියනවා පීඩනාන්තරය p කියලා. ඒක මේ කිරක් ගහගමු. පීඩනාන්තරය p. නලයේ අරයේ දුෂ්ටාවිතාව ඊට කියලා. එහෙනම් පොයිසෙල් සමීකරණය දාමු. ඉතින් ඉස්සෙල්ලා අපි ලියලා ඉමුකෝ. එතකොට එන්නේ මොකද්ද? q සමානයි 5a4යි delta p බෙදීම 8යි ඊට l. දැන් q කියන එක දීලා නැහැ. ඒනට අපි දන්නවා q සමානයි av කියලා සමීකරණයනේ. එහෙනම් q ට දාන්න පුළුවන් av. ඊටු ටික එහෙම තමයි දෙන්නේ. 5 අර a කියලා ඒක එහෙමමයි. ඩෙල්ටා p ට යාලා කියනවා p කියලා ගන්න කියලා. එහෙනම් ඩෙල්ටා p වෙනකොට මම p දානවා 8යි ඊට l. නලයේදී ගෙල්නේ. ඒ කියන්නේ වර්ගඵලය. ඉතින් නලයේ අරය දන්නවනම් වර්ගඵලය ලියන්න පුළුවන් 5a වර්ග වාරයක් ප්‍රවේගය දීලා නැහැ. අපි නෙවි කියලා දාගත්තේ. හැබැයි යාලා කියනවා මේ ජලයට නලයේ එහා කෙළවරට යන්න. ඒ කියන්නේ L දුරක් යන්න නලයේදී ගෙල්නේ තත්පරයක් ගත වෙනවා. එහෙනම් වේගය ලියන්න පුළුවන් දුර බෙදීම කාලය. දුර L කාලය තත්පර 1යි. සමානයි 5a4යි p බෙදීම 8යි ඊට l කියලා ලැබෙනවා. එතකොට පොඩ්ඩක් මේක ලස්සනට කැපිලා යනනේ 5 to 5 කැපෙනවා. a වර්ගයට a වර්ගයේ 4න් දෙකක් කැපිලා දෙකක් ඉතුරු වෙනවා. දැන් ඕකට උත්තරේ අපිට ලැබෙනවා. l සමානයි කියලානේ. l සමානයි L නෙවෙයි. මෙතන තියෙන L එක මේ පැත්තට ගියාම L වර්ග වෙනවා. L වර්ග සමානයි p a වර්ග බෙදීම 8යි ඊට කියලා. මොනක තමයි අපේ පිළිතුර. හරි. අපි 11 වෙනි ගානට යමු. කියවගමු ඉස්සෙල්ලා ගාන. රූපේ පෙන්වා ඇති අයුරු පිළිවෙලින් දිග L සහ 2යි L. එතකොට මේ නලයේ දිග L, මේ නලයේ දිග 2යි. අරය A සහ A බෙදීම 2යි. එතකොට මේ උඩ තියෙන නලය අරය L,
යට තියෙන නලයේ අර ඒ බෙදීම දෙකලු. සිහින් බට දෙකකින් එකම ශීඝ්‍රතාවයක් සහිතව ජලය ගලයි. කියන්නේ මේ උඩ තියෙන නලයෙන් ජලය ගන්න ශීඝ්‍රතාව තමයිලු යට තියෙන ජලයෙන් මේ නලයෙන් ජලය ගන්න ශීඝ්‍රතාව Q. උසකල් දීලා තියෙන H1 H2 කියලා එක රූපේ පේනවා. හරි. H1 බෙදීම H2 අනුපාතය මොකක්ද කියලා. ඉතින් Q සමානයිනේ නේ. අපි දන්නවා Q ට සමීකරණය මොකද්ද? 5 A4යි ඩෙල්ටා P යට 8යි ඊට පොයිසල් සමීකරණය. එහෙනම් මේ නලයේ Q මේ නලයේ Q ට සමාන හින්දා අපි එහෙනම් කෙලින්ම එකපාර Q සමාන කරමු. එතකොට මෙතනට එන්නේ මොකද්ද? උඩ නලයට 5 A අර Aනේ. එහෙනම් A4යි ඩෙල්ටා P මොකද්ද? ඒක පළවෙනි වතාවට ඉන්න මම කියලා දෙන්නම්. මෙතන පීඩනය මොකද්ද? නලයේ මේ කෙළවරේ වායුගෝල පීඩනය ධන 5 ධන H rho g නේ. H1 rho g. එතකොට මෙතන පීඩනය මොකද්ද? 5. එහෙනම් 5 ධන H rho g ගෙන් 5 අඩු කරාම 5 ට 5 කැපිලා H rho g නේද ඉතුරු වෙන්නේ. කියන්නේ මේ නලයේ දෙකලවර පීඩන අන්තරය H rho g ගෙන් දෙනවා. එහෙනම් ඩෙල්ටා p ට දාන්න පුළුවන් මෙතන මොකද්ද? H1 rho g 8යි ඊට L සමාන කරමු දෙවෙනි නලයේ ශීඝ්‍රතාවට. එයාගේ එක මොකක්ද දෙන්නේ? 5 එයාගේ අර A බෙදීම 2යි. එතකොට A බෙදීම 2 4. එතකොට ඩෙල්ටා P කියන්නේ දැන් එහෙනම් H2 rho g 8යි ඊට L කීයද? 2යි L කියලා ලැබෙනවා. දැන් ඔකත් සුළු වෙලා යනවා ලස්සනට නේද? 8යි ඊටට 8යි ඊට L ට L rho g ට rho g 5 ට 5 A4ට A4කුත් කැපිලා නම් අපෙන් අහන්නේ H1 බෙදීම H2 අනුපාතය. මෙතන H1 මේ H2 H1 ගියටට ගත්තොත් H2 සමානයි. මෙතන 1 8 2 4යි ආය දෙකෙන් බෙදෙන්න ඕන. එතකොට 1 8 32යි කියලා උත්තරේ ලැබෙනවා. හොඳයි. හොඳයි ළමයි අපි 15 වෙනි ගාන කොහොමද හදන්නේ කියලා බලමු. රූපයේ දැක්කෙන පරිදි ටැංකියක පතුලේ තිරස් සිහින් නලයක් ඇත. H උසක ජල මට්ටම පවත්වාගෙන යාම සඳහා ටැංකියට ජලය සැපිය යුතු නියත ශීඝ්‍රතාව Q. ඒතර මේ ජලය ටැංකියට ජලය සැපෙන ශීඝ්‍රතාව Q. ඉතින් උස නියතයි නම් ඒ ශීඝ්‍රතාවයම තමයි නලය හරහා ජලය ගලන්නත් ඕන. එතකොට මේකද අපි නලය තුලින් ජලය ගන්න ශීඝ්‍රතාව Q කියලා ගන්න පුළුවන්. එයාලා අහන්නේ මේ උස 2යි h උනොත් ශීඝ්‍රතාව කීයක් වෙන්න ඕන? කියන්නේ වෙනස් වෙන්නේ මොකක්ද? දැන් නලය වෙනස් වෙන්නේත් නැහැ. ද්‍රවය වෙනස් වෙන්නේත් නැහැ. වෙනස් වෙන්නේ මොකද්ද? Q සහ H. නම් ඔය QH අතර සම්බන්ධයක් හොයාගත්තා නම් වැඩේ හරි. ඒක හරි ලේසි. පොඩි ගාණක් 30 වලින් Q සමානයි 5A4යි ඩෙල්ටා P යට 8යි ඊට L. එතකොට මෙහෙම ලියන්න පුළුවන්. දැන් කලින් ගානෙත් ඔය වගේ වැඩක් කරා 5A4යි ඩෙල්ටා P ලියන්න පුළුවන් H rho G කියලා 8යි ඊට L. දැන් මේ බලන්න 5 නියතයි, අරය සිම්පල් A නියතයි, rho G නියතයි, 8 ඊට L නියති හින්දා ඒක වෙනස් වෙන්නේ Q සහ H විතරයි. ඒක Q සමානුපාතිකයි H කියලා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට උත්තරේ තේරෙනවා. ඒ වුණාට ඉතින් ඕන හදමු දෙවෙනි අවස්ථාවේ ගත්තොත් Q dash කියමු. ඒක සමානුපාතික වෙන්නේ කීයටද? 2H ට.
උස දෙගුණයක් වෙනවා කියන. එහෙනම් දැන් බෙදපු ගමන් උත්තරේ එනවා 2 බෙදීම 1කින් q dash බෙදීම q සමානයි 2h බෙදීම h. h to h කැපිලා ගියාම q dash සමාන වෙනවා 2යි q ට. ඔන්න අපිට උත්තරේ ලැබුණා. 17 වෙනි ගාන. අපි ওই ගාන කියවන ගමන්ම රූපයකුත් ඇඳගමු. එකම පීඩන අන්තරයක් යටතේ එකිනෙකට සම්බන්ධ නොවූ කේශික නල දෙකක් තුලින් ද්‍රවයක් ගලා යනවා. ඊට පස්සේ නල දෙකෙහි අගයන්ට විස්කම්භ අතර අනුපාතය 2ට 1යි. නල දෙකක් තියෙනවලු. ඒ නල දෙකේ විස්කම්භ අතර අනුපාතය 2ට 1. ඒ කියන්නේ එක නලයක් මහත නලයක් අනිත් නලය සිහින් නලය පොඩි. ඒකට 2ට 1යි නම් විස්කම්භ අතර අනුපාතය අපි දන්න අරයන් අතර අනුපාතයත් 2ට 1ක් වෙන්න ඕන. එතකොට මෙයාගේ අරය A නම් මෙයාගේ අරය 2A වෙන්න ඕනේ. ඒ වගේම දිගවල් අතර අනුපාතය 1ට 2යි. එහෙනම් මෙයාගේ දිගට වඩා දෙවෙනි නලයේ දිග වැඩිලු නේ. 1ට 2නේ. එහෙනම් මේකේ දිග L නම් මේකේ දිග 2L වෙනවා. නල දෙක තුලින් ද්‍රවය ගලා යාමේ ශීඝ්‍රතාව අතර අනුපාතය. ඒ කියන්නේ අපි හිතමු මේ නලය තුලින් ද්‍රවය ගලා යන ශීඝ්‍රතාව q1 මෙහා තුලින් ද්‍රවය ගලා යන ශීඝ්‍රතාව q2. ඔන්න එතකොට අර q1 බෙදීම q2 ට උත්තරයක් ගන්න පුළුවන් නම් වැඩි. හරි ගානේ කියන එකම පීඩන අන්තරය. ඒ කියන්නේ පීඩන අන්තරය ඩෙල්ටා p දෙන්නගෙම සමානයි. හරි සමීකරණ දෙකක් ලියලා බෙදන්න තියෙන්නේ නේද? බලමු. පළවෙනි නලයට දැම්මොත් එනවා q1 සමානයි 5a අරේගේ 2a. ඉස්සෙල්ලා සමීකරණය ලියලින්ද? ඕනේ නැහැ නේ එකපාරම 5a 4 වෙනකොට ලියන්න පුළුවන් මොකද? 2a වල 4 ඩෙල්ටා p 8යි ඊට L. අංක 1. දෙවෙනි නලයට පොයිසන් සමීකරණය දැම්මොත් q2 සමාන වෙනවා 5 අරය a එතකොට a වල 4 ඩෙල්ටා p බෙදීම 8යි ඊට එයාගේ දිග 2L නේ. ඒතකොට ඔන්න අපේ දෙවෙනි සමීකරණය. දැන් අපි 1 2කින් බෙදමු. එතකොට එනවා q1 බෙදීම q2 5 2a වල 4 වාරයක් බෙදනවා කියන උඩයට මාරු කරලා වැඩි කරනවා 8යි ඊට 2L බෙදීම 5a 4යි ඩෙල්ටා p. එතකොට ලස්සනට කැපිලා යනවානේ 5 to 5 8යි ඊට 8යි ඊට L to L ඩෙල්ටා p to ඩෙල්ටා p a4 කැපුණම එතකොට 2 4 වෙනි බලය කියන්නේ 16යි 16 දෙකෙන් වැඩි කරාම 32ක් එනවා. එතකොට q1 ට q2 සමානයි 32ක් කියලා එනවා. එතකොට අපෙන් අහන්නේ අනුපාතය. ඒ කියන්නේ q1 ට q2 සමාන වෙනවා 32ට 1යි. අන්න අපේ උත්තරේ ලැබුණා. 19 වෙනි ගාන මං හිතන්නේ හැමෝම හදන්න ඇති ඒ උනාට කෝකටත් මං හදලා පෙන්නන ඇති දෙයක් නැහැ. දැන් කලින් හදපු ගණන් එක බැලුවම හරිම ලේසි. ඔක්කොම දත්ත දීලා තියෙනවා. සමීකරණයට ආදේශ කරලා උත්තරේ ගන්න විතරයි තියෙන්නේ. එහෙනම් දිග දීලා තියෙනවා. අරය දීලා තියෙනවා. උස්රාවිතාව දීලා තියෙනවා.
ශීඝ්‍රතාව q දීලා තියෙනවා 5 3 කියලා ගන්න කියලා. ඉතින් කෙලින්ම සමීකරණය ලියමු. q සමානයි 5a4යි delta p බෙදීම 8යි e ට. හරි දැන් ආදේශ කරමුකෝ. q දීලා තියෙනවා 1 වැඩි කිරීම 10 ඍණ 7. 1 කියන්නේ ඉතින් නේද? ඔය එක ඕනේ නැහැ 10 ඍණ 7යි. 5 ට 3 කියලා ගන්න කියනවා 3යි. අරය 1 වැඩි කිරීම 10 ඍණ 3. කියන්නේ අපිට ලියන්න බෑ 10 ඍණ 3යි. ඒකේ 4 බලයෙන් හින්දා. ඩෙල්ටා p දීලා තියෙනවා. ඩෙල්ටා p තමයි අහන්නේ. 8 ඊට මෙතන 3 වැඩි කිරීම 10 ඍණ 3යි 8යි ඊට l දශම 1යි නේ. l ලියන්න පුළුවන් දශම 1. ඉතින් ඕක සෙලු කරාම නේ 3ට 3 කැපෙනවා. එතකොට ඩෙල්ටා p එනවා පැස්කල් 80ක් කියලා. 28 වෙනි ගාන. කියවගම් බලන්න. අභ්‍යන්තර විස්කම්භය 0.4 මිලිමීටර වන එන්නත් කටුවක්. අරය නෙවෙයි විස්කම්භය. වෙනුවට අභ්‍යන්තර විස්කම්භය 0.2 මිලිමීටර වන එන්නත් කටුවක්. කියන්නේ සිහින් එන්නත් කටුවක් භාවිතයෙන් එන්නතක් විදීම සඳහා හෙදියක් විසින් තම මහපට ඇඟිල්ලෙන් යෙදිය යුතු වැඩිමනක් පීඩනය. අමතරව යොදන්න ඕන පීඩනය කොච්චරද කියලා අහනවා. දත්තයක් දෙනවා එන්නත් කටු දෙකේම එකම දිගක් ඇති බවත් අවස්ථා දෙකේදීම පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව එකම බව. ඒ කියන්නේ q සමානයි කියලා ගන්න කියනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා සමීකරණය ලියලිමුකෝ. කරන q සමානයි 5a4යි delta p යට 8යි ඊට l නේ. එතකොට බලන්න q සමානයිලු a වෙනස් වෙනවා delta p වෙනස් වෙනවා ඊටත් සමානයි lුත් සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මම delta p චුට්ටක් උක්ත කරගන්නම්කෝ. delta p සමාන වෙනවා 8යි ඊට l cube බෙදීම 5a4. එතකොට අපිට සමානුපාතික සම්බන්ධතාවයක් ගන්න පුළුවන් delta p සමානුපාතිකයි 1 යට a වල 4 කියලා. හොඳයි. එහෙනම් මේ පළවෙනි අවස්ථාවට දැම්මොත් එතන පීඩන delta p1 කිව්වොත් delta p1 සමානුපාතික වෙන්නේ 1 යට විස්කම්භය 0.4යි කියන්නේ අරය එනවා. එතකොට 0.2ක් 0.2 4 ඔන්න අංක 1. දෙවෙනි අවස්ථාවල delta p2 සමාන වෙන්නේ සමානුපාතික වෙන්නේ 1 යට විස්කම්භය 0.2යි කියන්නේ අරය 0.1යි. එතකොට 0.1 4 වෙනි බල 1 2. දැන් දෙක බෙදමු එකෙන්. එතකොට එන අපිට delta p2 බෙදීම delta p1 සමානයි 0.2 4 වෙනි බලයේ බෙදීම 0.1 4. ඒ කියන්නේ 2.2 බෙදීම 0.1 4 වෙනි බලය. 0.2 0.1 බෙදම 2යි 2 4 16 කියලා එනවා. උත්තරේ කියන්නේ උත්තරේ කීයද? 16 ගුණයක් කියලා අපිට ගන්න පුළුවන්. දැන් අපි හදන්නේ 32 වෙනි ගාන. ඒක ඔයාලා ටියුට් එකේ ඔය ගාන බැලුවොත් ඕකේ පොඩි රූපෙකුත් දීලා තියෙනවා. මම මේ රූපය අයින් කරා මේ මොකද මට මේ රූපේ ඊටත් වඩා පැහැදිලිව මෙතන ඇඳ ගන්න ඕන හින්දා. ඒ ඔයාලා ගාන කියවද්දි රූපයත් බලලා
කියවන්න. හරි. කියවගමු. කියවන ගම මම රූපය අඳින්නම්. උස් 0.1.6 මීටර වන විශාල පෘෂ්ඨික වර්ගඵලයකින් යුත් දුෂ්ටාවිතාව 0.72ක් වන ලිහිසි තෙලකින් පුරවා ඇති දිග තිරස් ඍජුකෝණාශ්‍රාකාර නලයක කොටසක් රූපයේ දැක්ක. කියන්නේ ලොකු දිග නලයක් තියෙනවා. මම ටිකක් මහත් කරලා ඇඳලා. ඒ නලයේ උස දීලා තියෙනවා. මේක 0.06 මීටරනේ. එතකොට මේක ඇතුලේ තියෙන ද්‍රවයේ දුෂ්ටාවිතාව දීලා තියෙනවා ඊට 0.072. පැස්කල් තප්පර. ඊට පස්සේ කියනවා නලයේ ඉහළ සහ පහළ පෘෂ්ඨ අතර මධ්‍ය තලයේ ඔස්සේ කියන්නේ හරි මැදින් තේරෙනවද? මේ දෙකේ හරි මැදින් මොකද කියන්නේ? වර්ගඵලයේ වර්ග මීටර 0.4ක් වන ඉතා තුනී p තහඩුවක් තියෙනවා. මෙන්න මේ දෙක අතර මැද හරි මැද තියෙනවලු මෙහෙම තහඩුවක්. එක p අකුරකුත් දාලා තියෙනවා. ඒකේ වර්ගඵලය දීලා තියෙනවා 0.04. මම මේක ලියා ගන්නම් කොහෙන්ද? මෙන්න මෙහෙන් ලියා ගන්න. ඒකේ වර්ගඵලය දීලා තියෙනවා 0.4. වර්ග මීටර. එතකොට එයා ගානේ ඒ රූපේ දීලා තියෙනවා මෙහෙම f බලයක් යොදලා ඒ f බලය හින්දා මෙයා චලිත වෙනවලු කොච්චරක ප්‍රවේගයකින්ද 0.02. එතකොට මෙයාට මෙහෙට තියෙනවා 0.02 ms ශ්‍රේණියක වේගයක්. එතකොට මතක තියාගන්න මේ තහඩුව ඇදිලා යන්නේ තරලය ඇතුලේ. එතකොට තේරෙනවා මේක ද්‍රවයක් තියෙන්නේ. අන්න ඒ විදිහට. එතකොට දැන් අපි දන්නවා එතකොට මේ ද්‍රවය මගින් මේ තහඩුවේ පෘෂ්ඨ දෙක මත ඇති කරනවා දුෂ්ටාවිතා බල, ඝර්ෂණ බල. ඒ බල දෙකත් මම මේ රූපය අඳින්නම් චලිත දිශාවට ප්‍රති. එතකොට ඉහළ ස්තරයේ මත මේ පැත්තට ඝර්ෂණ බලයක් ඇති වෙනවා. පහළ ස්තරයේ මතත් පිටිපස්සට ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඒ ඝර්ෂණ බල සමානයි. මොකද F1 කියලා ගන්නවා. එතකොට අපෙන් අහන්නේ මේ F බලය. ඉස්සෙල්ලා අපි මේ දුෂ්ටාවිතා බලය හොයාගමු. දුෂ්ටාවිතා බලය හොයාගන්න අපි නිව්ටන් සමීකරණය දාමුනේ. නිව්ටන් සමීකරණ ඔයගලන්ට මතක ඇති. F බෙදීමේ සමානයි y වාරයක් ඩෙල්ටා v යට ඩෙල්ටා l. පරිස්සමෙන් ආදේශ කරගමු. F කියන්නේ F1 දුෂ්ටාවිතා බලය වර්ගඵලය 0.4යි. y කියන්නේ y නෙවෙයි මෙතන ඊට හොඳේ මට වැරදුනා. ඊට කීයද? අර y තියෙන කලින් පාඩමේ සමීකරණේ ඊට කියන්නේ කීයද? 0.72යි. ඩෙල්ටා v ප්‍රවේගාන්තරයට ගන්නේ 0.02. මොකද මේ තහඩුවත් එක්කම තියෙන ද්‍රව ස්තරයේ වේගය 0.02යි. මේ ඉහළ කෙළවරේ තියෙන ද්‍රව ස්තරයේ වේගය 0යි. එතකොට මේ ස්තර දෙක අතර ප්‍රවේග වෙනස තමයි ගන්න. එතකොට 0.02 කරන බිඳුවනේ. එතකොට ඩෙල්ටා v එන්නේ 0.02. ඩෙල්ටා l ට ගන්න ඕනේ මෙන්න අන්න උතන තමයි කට්ටිය වරද්ද ගන්නේ. මෙන්න මේ පරතරය ගන්න ඕනේ. තේරුණාද? ඇයි ප්‍රවේග වෙනස තෝරා සඳහා ගන්න ස්තර දෙක අතර දුර තමයි ගන්න. ඒතර මුළු දුර 0.016යි නම් මෙන්න මේ දුර ලැබෙනවා කියද්ද 0.016 බෙදීම 2 0.008. එහෙනම් ඩෙල්ටා l ගන්න ඕන මේ මුළු උසෙන් භාගය. තේරෙනවද?
ඒක අර භාගي ගත්තට අවුලක් නැහැ. මොකද මේ ගානේ කියන මේ තහඩුව ගොඩක් තුනී කියලා. ඉතින් මේ තහඩුවේ ඝනකම අපිට නොසලකා හරින්න පුළුවන්. එතකොට ආසන්න වශයෙන් මේකෙන් භාගයක් තමයි මෙන්න මේ උස. එතකොට ඩෙල්ටා වලට දාන්න 0.0.8. ඕක සුළු කරාම F1 ට එනවා 0.072 නිව්ටන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙයාගේ දකුණු පැත්ත. දැන් මෙයා ඒකාකාර වේගින් යන්නේ. එහෙනම් බල සමතුලිත වෙන්න ඕන. දකුණු පැත්තට තියෙන බල වම් පැත්තට තියෙන බල වලට සමානයි. එතකොට එහෙනම් F සමාන වෙන්න ඕන. වම් පැත්තට තියෙන F1 ධන F1. ඒ කියන්නේ 2F1. එතකොට එනවා දෙවාරයක් F1 කියන එක දැන් ටිකට කලින් හොයාගත්ත 0.0.72 කියලා. එතකොට එහෙනම් F එනවා 1.44 වැඩි කිරීම 10 - 1 නිව්ටන්. හොඳයි ළමයි, අපි අද කතා කරන අවසාන ගැටලුව 35. කියවගම් බලන්න. සමාන දිගකින් යුත් එහෙත් වෙනස් හරස්කඩ අරයන් සහිත. ඒ කියන්නේ මේ දෙන්නගේ අරය වෙනස්ලු. ඉතින් මම මෙයාගේ අරය A1 කියලා ගන්නම්. මෙයාගේ අරය A2 කියලා ගන්නම්. පටු නල දෙකක් කෙළවරින් කෙළවරට සම්බන්ධ කර රූපයේ පෙන්වා ඇති පරිදි ඒ තුලින් ජලය ගලා යාමට සලස්වා ඇත. ඕකේ ජලය යනවා. පෙන්වා ඇති පරිදි නලය තුලින් ඒවායේ හරස්කඩ හරහා ජලය ගලා යාමේ වේග සාමාන්‍ය ප්‍රවේග දීලා තියෙනවා v1 සහ v2 කියලා එක රූපේ දීලා තියෙනවා. පීඩන අන්තර දීලා තියෙනවා ඩෙල්ටා p1 ඩෙල්ටා p2 කියලා. එතකොට අපි ඔයාලට ওই වගේ එකක් දැක්ක ගමන් තේරෙන්න ඕන මේ නල දෙකේ Q සමානයි. අයි මේක තුලින් ජලය ගන්න සීක්‍රතාවයම තමයි මේක තුලිනුත් ජලය ගලන්නේ. එහෙනම් Q1 Q2 ට මුලින්ම සමාන කරමු. Q1 සමානයි Q2. දැන් Q සමානයි AB කියලා සමීකරණයක් තියෙනවා නේද? එහෙනම් දැන් Q1 ලියන එක මම ලියන A1 V1 Q2 ලියන්න පුළුවන් A2 V2. නැත්නම් අර A1 V1 සමාන A2 කියලාම අපි පාඩම් කරන්නේ. ඒක දැම්මත් හරියි. A1 කියන්නේ මොකද්ද? මෙයාගේ වර්ගඵලය. එතකොට 5r වර්ගයෙන් ගන්නවනේ 5 වාරයක් අර A1 වල වර්ගය. V1 සමානයි A2 කියන්නේ මේ දෙවෙනි නලයේ වර්ගඵලය 5 A2 වර්ගය V2. එතකොට 5 ට 5 කැපෙනවා. මම ඔකෙන් කරන්නේ A1 බෙදීම A2 ට උත්තරයක් ගන්නම්කෝ. A1 බෙදීම A2 කියන්නේ මොකක්ද? V2 බෙදීම V1 ගේ වර්ගමූලයනේ. ඒ වර්ගයෙන් කියන්නේ වර්ගමූලෙකුත් ගන්න එපා. ඊට පස්සේ මට ඇත්තටම පස්සේ ඕන වෙන්නේ මේ A1 බෙදීම A2 නෙවෙයි A2 බෙදීම A1. එහෙනම් මම මේක දෙපැත්ත මුඩයට මාරු කරොත් A2 බෙදීම A1 එනවා V1 ට V2 ගේ වර්ගමූලය. හොඳයි ළමයි, ගාන ඉතුරු ටිකට මම ඊළඟ පිටුවට යනවා. දැන් අපිට අර කලින් ගැටලුවෙන් ආපු උත්තරෙත් මම පැත්තකින් ලියලා තියාගන්න. මොකද අපිට ආවේ A2 බෙදීම A1 සමානයි V1 යට V2 ගේ වර්ගමූලය. A1 කියන්නේ මෙයාගේ අරය, A2 කියන්නේ මෙයාගේ අරය. දැන් ආපහු මම Q1 Q2 ට සමාන කරන්නම්. හැබැයි මේ පාර මම සමාන කරන්නේ පොයිසෙල් සමීකරණය. අයි පොයිසෙල් සමීකරණයනොත් Q දෙනවනේ. එහෙනම් මෙතනට දාමු 5 A1 ගේ 4 ඩෙල්ටා P කියන්නේ ඩෙල්ටා P1 බෙදීම 8යි ඊට මෙයාගේ දිග L කියමු. මොකද ගානේ කියනවා දිගවල් සමානයි කියලා නල දෙකේ. එතකොට මම දෙවෙනි කෙනාට දැම්මොත් Q2 ට 5
අරේ A2 එතකොට A2 ගේ හතරවෙනි බලය ඩෙල්ටා P2 බෙදීම 8යි ඊටා L කියලා ලැබෙනවා. දැන් ඕක කැපිලා යන ඒවා ටික කපලා දාමු. 8යි ඊටා Lට 8යි ඊටා L කැපෙනවා 5ට 5 කැපෙනවා. දැන් අපෙන් ගානේ අහන්නේ ඩෙල්ටා P1 යට ඩෙල්ටා P2. එහෙනම් මම ඩෙල්ටා P1 යට ඩෙල්ටා P2 උත්තර කරගන්නම්. ඩෙල්ටා P2 සමාන වෙනවා A2 බෙදීම A1 ගේ එතන හතරවෙනි බලයෙන් මම දෙන්නටම පොදු කරලා 4 ලියන්න. එතකොට A2 බෙදීම A1 කියන එක අපි ඉගෙන ගන්න තියෙනවා V1 යට V2 ගේ වර්ගමූලය. දැන් A2 බෙදීම A1 ට මෙතනින් අරන් ලියන්නම්. V1 බෙදීම V2 ගේ වර්ගමූලය මට ඕන ලියන්න පුළුවන් භාග්‍ය බලය කියලා. දැන් මෙතන තියෙන හතරවෙනි බලය. එතකොට ඒක ගුණ වෙන්න ඕනේ නම් හතරවෙනි බලෙන්. එතකොට මේක සුළු නාම ගන්නවා 4 භාගේ 2යි. එහෙනම් ඩෙල්ටා P1 යට ඩෙල්ටා P2 සමාන වෙනවා V1 යට V2 ගේ දැන් 4 බෙදීම 2 2යි වර්ගය කියලා ලැබෙනවා. ඕක තමයි ළමයි උත්තරේ.